හරි. මම එදා පාදක කෝණ සහ වෘත්තපාදවල පිහිටි කෝණ ගැන තමයි කතා කරේ. හිරුනේ බැලුවේ ඒක. හරි නේද උලන්න. පාදක කෝණ හා වෘත්තපාද වල පිහිටි කෝණ තමයි අන්තිමට කතා කරේ. හරිද? ඒකෙන් මට නෝට් එකක් දෙන්න බැරි වුණා මොකද රූප සටහන ඇඳා. නේද? රූප සටහන ඇඳා නෝට් එකක් දෙන්න බැරි වුණා. රූප සටහන ඇඳලා ඉවරෙද්දි තමයි කරන්ට් එක ගියේ. මට මතකේ හරිනම් එහෙම තමයි උනේ. හරිද? ඒකේ රූප සටහන කවුරු හරි ඇඳපු කවුරු හරි ඉන්නවද? හරි ඒ කියන්නේ රූප සටහන ඇඳලා තියෙන්නේ නෝට් එක ලිව්වේ නැහැ. ඇඳපු නැති කවුරු හරි ඉන්නවද රූප සටහනේ? රූප සටහන ඇඳපු නැති කවුරු හරි ඉන්නවද? එහෙම කවුරුත් නැහැ නේද? හරි එහෙනම් රූප සටහන උත්කලාම ඇඳලා තියෙන්නේ. එතන මම නෝට් එක දී ගන්න බැරි වුණා. හරිද? ඒකෙම මම කියලා දුන්නා වෘත්තපාදවල තියෙන කෝණ ගැන පොඩි හැඳින්වීමක් කරේ. හරිද? එතකොට පළමු වෘත්තපාදයේ ධන කෝණ, පළමු වෘත්තපාදයේ ඍණ කෝණ, පළමු වෘත්තපාදයේ දෙවන වෘත්තපාද ධන කෝණ, දෙවන වෘත්තපාද ඍණ කෝණ ඕව තමයි කියලා දුන්නේ. හරිද? රයිට්. අපි එහෙනම් මෙහෙම නෝට් එකක් දාගමු එතන. ලියන්න නෝට් එක. එතන එන්න ඕනේ නෝට් එක ලියන්න. මෙහිදී භ්‍රමණ ලක්ෂ්‍ය ඕද මෙහිදී භ්‍රමණ ලක්ෂ්‍ය ඕද මෙහිදී භ්‍රමණ ලක්ෂ්‍ය ඕද ආරම්භක රේඛාව x අක්ෂයේද එපා රෝජ් මෙයා ඒවා ලියන්න. බින්නර ආව නේද? ආරම්භක රේඛාව x අක්ෂයේද ලෙසදගෙන භ්‍රමණ රේඛාව වටා භ්‍රමණය කර භ්‍රමණ රේඛාව වටා භ්‍රමණය කර භ්‍රමණ රේඛාව වටා භ්‍රමණය කර x අක්ෂය හෝ y අක්ෂය මත නවත්වා ඇතනම් එවිට සෑදෙන පාදක කෝණ ලෙස හඳුන්වන අතර පාදක කෝණ ලෙස හඳුන්වන අතර හරි පොඩක් ඉන්න ලියන්න බෑ. රයිට් කවිෂාන් කොතනින්ද හැවුනේ නැත්තේ? කවිෂාන් සර් මුල ඉඳන් කියනවද මම දැන් ආවේ? හරි මම මුල ඉඳන් කියන්න. මේ බිනර අපි අර ඊයේ සතියේ කතා කරා රූප සටහන ඇඳට නෝට් එකක් දාගන්න බැරුණානේ බිනර. හරිද? ඔව් සර් දැන් මෙන්න. එදින්න නෝට් එක දැන් අද දාගමු. හරිද? එතන නෝට් එක. ලියන්න. එතන නෝට් එක තමයි කිව්වේ. හරි. නෝට් එක ලියන්න. රූප සටහන ඇඳලා නේ තියෙන්නේ බිනර. ඔව් සර්. හරි. ලියමු.
මේදී භ්‍රමණ ලක්ෂ්‍ය ඕද ආයේ ඒ වාක්‍යයමයි කියවන්නේ භ්‍රමණ ලක්ෂ්‍ය ඕද ආරම්භක රේඛාව x අක්ෂයද ලෙසගෙන ආරම්භක රේඛාව x අක්ෂයද ලෙසගෙන ආරම්භක රේඛාව x අක්ෂයද ලෙසගෙන भ्रमण रेखा वटा भ्रमणे कर भ्रमण रेखा वटा भ्रमणे कर भ्रमण रेखा वटा भ्रमणे कर x अक्षय हो y अक्षय मत नवत्ना यत्නම් x अक्षय हो y अक्षय मत नवत्वा यत्නම් සෑදෙන කෝණ සෑදෙන කෝණ සෑදෙන කෝණ පාදක කෝණ ලෙස හඳුන්වන අතර පාදක කෝණ ලෙස හඳුන්වන අතර පාදක කෝණ ලෙස හඳුන්වන අතර භ්‍රමණ රේඛාව සර් ඔව් සර් මං කම්පියුටර් එකෙන් ලොග් වෙලා හිටියේ හා අපේ ගෙදර කරන්ට් එක ගියා දැන් කම්පියුටර් බැටරියෙන් පොඩ්ඩක් වෙලා තියෙයි මම ෆෝන් එකෙන් ලොග් වෙනකන් සර් විනාඩි 2-3ක් ඉන්න පුළුවන්ද මං ඉන්නවා මන්ද විනර හරිද විනර හරිද විනර හරිනේ හරි සර් හරි right පාදක කෝණ ලෙස හඳුන්වන අතර භ්‍රමණ රේඛාව වෘත්ත පාදයක් තුල නවත්වා ඇතනම් 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 සෑදෙන කෝණය සෑදෙන කෝණ සෑදෙන කෝණ එම වෘත්තපාදයේ අංකයෙන් නම් කරනු ලැබේ එම වෘත්තපාදයේ අංකයෙන් නම් කරනු ලැබේ හරි
right. right. මම රෙකෝඩින් එක දාලා දෙන්නේ මම දෙන්නම් හරි රෙකෝඩින් එක දෙන්නම් ඈ නැත්නම් වෙලා යනවා කරන්න ගියපුවා මම රෙකෝඩින් එක දෙන්නම් කවිෂා අද රෑ වෙදි රෙකෝඩින් එක දෙන්න හරි කවිෂා මම රෙකෝඩින් එක වාට දෙන්න ඒක හරි right ඊළඟ මාතෘකාව දාගන්න කෝණයක විශාලත්වය වැනීම දාගන්න මාතෘකාව කෝණයක විශාලත්වය වැනීම කෝණයක විශාලත්වය වැනීම කෝණයක විශාලත්වය වැනීම right එහෙනම් දැන් අපි කතා කරමු කෝණයක විශාලත්වය මනින්න කොහොමද කියලා කෝණයක විශාලත්වය මනින්න ඒකක වර්ග දෙකක් තියෙනවා එක එක් වර්ගයක් තමයි අංශක මිනු අපි අංශක වලින් කෝණයක මිනුම් මනිනවා අංශක මිනුම අනිත් එක තමයි රේඩියන මිනුම අංශක සහ රේඩියන් වලින් තමයි කෝණයක විශාලත්වය මනින්නේ තේරුණාද right කෝණයක විශාලත්වය මැනීම ලියන්න කෝණයක විශාලත්වය මැනීම සඳහා ඒකක වර්ග දෙකක් භාවිතා කරයි කෝණයක විශාලත්වය මැනීම සඳහා ඒකක වර්ග දෙකක් භාවිතා කරයි එක අංශක මිනුම දෙක රේඩියන මිනුම එක අංශක මිනුම දෙක රේඩියන මිනුම right යටතේ පළවෙනි මාතෘකාව අංශක මිනුම යටතේ පළවෙනි මාතෘකාව අංශක මිනුම පළවෙනි මාතෘකාව අංශක මිනුම හරි යම් වෘත්තයක් කොටස් 360කට බෙදුවොත් මේ වෘත්තය කොටස් 360කට බෙදුවොත් ඔය 360කට බෙදුවොත් මෙන්න මේ 360න් එකක් කියන්නේ අපි කියනවා අංශක එකක් කියලා. වෘත්තයක කෝණ 360කට බෙදුවොත් මේ 360න් එකක් කියලා කියන්නේ අංශක එකක් කියලා කියනවා. අංශක එකක් කියලා අපි දක්වනවා. මේ අංශක එකක් හරි අංශක එකක් ආය 60කට බෙදුවොත්
අංශකයක නැවතත් 60කට බෙදුවොත් අපි කියනවා ඒකට කලා 1යි කියලා. කියන්නේ මේ අංශකය ආයෙ බෙදනවා. ටිකක් ලොකු හැඳ ගන්න අංශකය. මෙයා ආයෙ බෙදනවා. ආයෙ 60කට බෙදනවා. බෙදුවට පස්සේ එන එක කෑල්ලකට අපි කියනවා කලා 1යි කියලා. කලා 1යි කියලා කියනවා. කලා 1යි කියලා කියනවා. මේ කලා එකක් ආයෙ 60කට බෙදුවොත් මේ කලා එකකුත් නැවතත් YouTube තීරු වලට බෙදුවොත් 60කට බෙදුවොත් අපි කියනවා විකලා 1යි කියලා. විකලා 1යි කියලා කියනවා. තේරුණාද? right. ලියමු ගණන් ටිකක් අඳුන ලියමු. ලක්ෂයක් වටා කෝණය සමාන කොටස් 360කට බෙදුව විට 360කට බෙදුව විට ලැබෙන කොටසක් අංශකයක් ලෙස හඳුන්වන අතර අංශකයක් ලෙස හඳුන්වන අතර අංශකයක් සමාන කොටස් 60කට බෙදුව විට කලා එකක් ලෙස හඳුන්වන අතර කලා එකක් සමාන කොටස් 60කට බෙදුව විට කලා එකක් සමාන කොටස් 60කට බෙදුව විට විකලා එකක් ලෙස හඳුන්වනු ලැබේ. හරි විකල එකක් ලෙස හඳුන්වනු ලැබේ. හරිද? right. දාන ප්‍රශ්නයක්. අංශක පහත සංඛ්‍යා අංශක වලට හරවන්න. පහත අගයන් අංශක වලට හරවන්න. right. පළවෙනි එක අංශක 10යි කලා 35යි. අංශක 10යි කලා 35යි. කලා පෙන්නන්නේ මෙන්න මේ උඩට චුට්ටි ක්‍රමයක් දාලා. හරි. විකල පෙන්නන ඉතින් මම එතන කියන්න. කලා පෙන්නන්නේ ඔය විදියට. තේරුණාද? right. දැන් මෙයාව හරවන්න ඕනේ අංශක වලට. මෙයා හරවන්නේ අංශක 10යි ධන කලා अंश කරන්න ඕනේ. කලා එකක් කියන්නේ අංශය කොච්චරද? ඈ අංශකයක් 60ට බෙදුවාම තමයි කලා එකක් වෙන්නේ. එක අංශකයක් 60කට බෙදුවාම තමයි කලා එකක් වෙන්නේ. එහෙනම් කලා 35ක් අංශ කරන්න මොකද කරන්නේ? කලා 35ක් අංශ කරන්න 35 බෙදනවා.
කලා 35ම බෙදන අංශක හැටි. ඔන්න අංශක වෙයි. right. එහෙනම් දැන් තියමු අංශක කීයද කියලා. අංශක 10යි එකතු කිරීම 35 බෙදීම 60 දුරු කරන්න 35 බෙදීම 60 බෙදන්න 35 බෙදීම 60 මේ බෙදලා හැකි බිඳුවක් තියෙන හින්දා දශම ස්ථානය බෙදි තියාගන්න 3.5යි 3.5 බෙදීම 6 3ට බිඳුවයි හරි 3ක් පල්ලෙහාට එනවා 35ට 6 එවුවා 5යි 6වරක් 5 30යි 50ට 8යි අංශක 0.5යි 8යි අංශක එහෙනම් අංශක 10ට අංශක 0.5ට එකතු කරලා දියන්න අංශක 10යි 10යි දශම 5යි 8යි අංශක 10.5යි 8යි අංශක හරි කලා අංශක සහ කලා වලින් තියෙන්නේ අංශක කරා තේරුණාද හරි රයිට් මේක ඔය කට්ටිය හදන්න අංශක 60යි කලා 27යි දෙවෙනි ගාන හදන්න අංශක 60යි කලා 27යි පරණ ළමයින්ට ප්‍රශ්න පත්‍රයක් තියෙනවා කම්බයින්ඩ් මැත්ස් වල මට ඒක කියන්න අමතකයි හරිද පරණ ළමයින්ට කම්බයින්ඩ් මැත්ස් වල ප්‍රශ්න පත්‍රයක් තියෙනවා බොහෝ විට ලබන සතියේ වගේ වෙනකොට තියවයි පේපර් එක හරි පේපර් එක ලබන සතියේ විදි තියවයි ලබන සතියේ විදි පේපර් එක තියවයි හරි ඔන්න කියලා තියෙන්නේ ඈ ගණන් හදලා තියලා තියාගන්න එන පාඩම් ටිකත් ඕනනම් කියන්න හරි කිව්වනේ හොඳයි එන පාඩම් ටික ඕනනම් කියන්න ඕ මధుරංග ඔයාලත් එනවා right හරි අංශක 8යි කලා 27 කොහොමද කරන්නේ අංශක 8යි කලා 27 අංශක කරන්නේ මොකද 27 බෙදනවා 60 හරි පිරිමි උත්තරේ දාලා දීපම මම මේ උත්තරේම දාන්න අංශක 8යි sorry 60යි දශම හරි 60යි දශම 5යි අංශක හරිනේ
බින්නර නැහැ බින්නර. ඔය කටින් නැහැ. බලන්න මම පේපර් එකක් දෙන්න ප්‍රොජෙක්ට් එක කාලේ. හරි. එතකොට ආය ඔය જાති ගණන් හදලා තේරුම් ගන්න නැහැ නේ. ඔය જાති ගණන් 100ක් හදුවත් ඔය જાති ගණන් 100ක් හදුවත් හදන්න තියෙන ඔය විදිහම තමයි. හරිද? රයිට්. හරි. අපි විකල ගානක් හදමු. විකල වලින් ගානක් හදමු. අංශක 32යි අංශක 32යි කලා 33යි විකල පෙන්වන්නේ ක්‍රම ලකුණු දෙකකින් විකල 18යි. හරි. අද මේක අංශක 32යි කලා 33යි ඉස්සලා මොකද කරන්නේ? කලා විකල කරලා ඉන්නවා. සෝරි විකල කලා කරලා ඉන්නවා. හරි. විකල කලා කරන්න කීයද වෙලන්නේ? විකල කලා කරන්න 60න් බෙදනවා. විකල කලා කරන්න 60න් බෙදනවා. හරි. ඒකට මොනවද හැදෙන්නේ? කලා. right. අංශක 32යි කලා 33යි. බලන්න මේක සුළු කළ කී දෙන්නේ කියලා? 6 වරක් 10යි 6 වරක් 3යි. 0.3යි කලා. නේ 0.3යි කලා. එහෙනම් මේක එකතු කරන්න කලා වලට අංශක 32යි කලා 33.3යි කියලා. අංශක 32යි කලා 33.3යි කියලා. දැන් මොකද කරන්නේ? කලා අංශක කරන්න. කලා අංශක කරන්න. අංශක 32යි කලා 33.3 කිය කොහොමද බෙදන්නේ? බෙදනවා 60. කලා 33 කලා අංශක කරන්න. 32යි අංශක ධන 60 බෙදුවාම 3.3යි ඒක 6 බෙදිච්චාම 0.5යි 6 වරක් 5යි 3ක් ඉතිරි 3ට 5යි 6 වරක් 5යි 3ට 5යි 5ක් වගේ. හරි. මෙතනින් අංශක වලින් ඉන්නේ. මේක එකතු කරන්න. එතකොට එනවා අංශක 32යි දශම 0.5 අංශක 32යි දශම 5යි 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 ස්ථිරයෙන් 5යි 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 කියලා. එනවා හරිද? එතකොට විකල කලා කරලා කලා තමයි අංශක කරන්න ඕනේ. හරි? තේරුණාද? right. ඔකට හදන්න මේක දෙවෙනි ගාන අංශක 34යි විකල 24යි. විකල 24. කලා නැහැ විකල විතරයි. විකල 24. දැන් හදලා බලන්න. කීය දෙන්නේ කියලා.
34.1යිලු. බලමු හදලා. අංශක 34යි. විකලා කලා කරන්න කියන බෙදන්නේ 60න් බෙදනවා. 34යි අංශක කලා කිය දෙන්නේ එහෙනම්. 6 වරක් 10යි 6 වරක් 4යි. මෙතනින් එන්නේ අංශක 34යි කලා 0.4යි කියලා. හරිද කවිද? දැන් මොකද කරන්නේ? කලා විකලා කරන්න ඕනේ. කලා විකලා කරන්න දශම 4 ආයෙ බෙදනවා 60. sorry කලා අංශක කරන්න sorry කලා අංශක කරන්න ඕනේ. අංශක කරන්න ආයෙත් 60න් බෙදනවා. හරි. බලන්න දැන් සුළු කරලා සුළු කරපුවම එන උත්තරේ දාන්න 4.0 ගානක් තියෙනවා. ඉරුනි 34 කොහොමද 40 ගානක් උනේ? රවින්දිගේ උත්තරේ හරියදී. රවින්දිගේ උත්තරේ හරියදී. පිළිගන්න පුළුවන් උත්තරයක් දාලා තියෙනවා 34.006 කියලා. ඒක මම පිළිගන්න පුළුවන්. මම ඒක ඒ උත්තරේ ගන්නම්. අංශක 34.0.0යි. right. ඉරුනි බලන්න කොහෙන්ද 40ක් ආවේ කියලා. එකතු කරා නේද? 34ට 6. ඔබ කැමරා එක ඔන් කරන්නේ. හරි නේද? එකක් ෂේප් නේ. right. ඊළඟ එක medical homework का medical homework कंप्लीट कर अंशක 34යි කලා 5යි විකලා 25යි अंशක 8යි විකලා 2යි විකලා 2යි ඈ अंशක 8යි විකලා 2යි 3 अंशක 59යි කලා 4යි 4 अंशක 180යි කලා 52යි 5 अंशක 192යි කලා 52යි විකලා 59යි right. ඔව් රෝෂිනි ඇයි
හරි homework ක්ලියර් කරගත්තද? ඊළඟ ප්‍රශ්නේ දාගන්න. පහත් සඳහන් ඒවා කලා සහ විකලා වලින් දක්වන්න. කලා සහ විකලා වලින් දක්වන්න. කලා සහ විකලා වලින් දක්වන්න. හරිද? right. පළවෙනි උදාහරණේ अंश 73.6යි. अंश 73.6යි. බලමු කොහොමද මෙයා කලා හා විකල වලින් කියන්නේ කියලා. හරි. කලා හා විකල වලින් කියන්නේ කොහොමද කියලා බලමු. right. හිතන්න බලන්න. හිතන්න අනිත් පැත්තට කොහොම හදනවද නැද්ද? කොහොම හදනවද අනිත් පැත්තට ගන්න? කොහොම හදනවද අනිත් පැත්තට ගන්න? right. अंश 36 කලා 6. अंश 73 කලා 6. මට මෙයාව හදාගන්න පුළුවන් නේද? अंश 73 දාන්න अंश 0.6 කියලා. अंश 73 දාන්න अंश 0.6 කියලා හදාගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙයා अंश 0.6 अंश 0.6 මට කලා කරන්න පුළුවන්. මොකද अंश 0.නේ 0.0 ගණන් තමයි කලාවකට හරවන්න පුළුවන්. හරි මේවත් කලා කරන්න පුළුවන්. අපි ඒව ලොකු සංඛ්‍යා වලට හරවන්න ඕනේ නැහැ. මේ වගේම කලා කරමු. 0.6 වැඩි කරනවා කියන්නේ 0.6 වැඩි කරනවා 60. වැඩි කරලා බලන්න. अंश 73යි කලා කිය 6 වරක් 6 26යි. 6 වරක් 6 26යි. 0.6 60 වැඩි කරන්නේ. 60 තියෙන බිඳුවට 0.6 පැත්ත කරනවා 6යි. 6 වරක් 6 26යි. अंश 73යි කලා 36යි. अंश 73යි කලා 36යි. තේරුණාද? right පැහැදිලිද? හරි. ඊළඟ ගාන උඹනේ සුදුලම හදලා ගණන් දෙන්නේ. කිලෝග්‍රෑම් ග්‍රෑම් කරලා ග්‍රෑම් කිලෝග්‍රෑම් කරලා. ඒ වගේ වැඩක් නෙමෙයි. ඔය ඉක්මනට අපි කතා කරමු. ඊළඟ එක अंश 52.76 अंश 52.76 කලා හා විකල වලින් පෙන්වන්න ඕන. කලා හා විකල වලින්ම පෙන්වන්න ඕන. මෙයාගේ විකල ඕනේ නැනේ. එළියට සෑකාවනේ. 36යි දශම කියලා ආවනම් එහෙම එයා විකල කරන්න ඕනේ. තේරුණාද කියන්නේ? 36යි දශම කියලා ආවනම් එයා විකල කරන්න ඕනේ. දැන් අපිට කෙලිම 36 නේ ආවේ. එහෙනම් විකල කරන්නේ නැහැ. තේරුණාද? එහෙනම් දැන් මෙයා අපි විකල කරන්න ඕනේ. බලමු. මෙයා මට ලියන්න පුළුවන් अंश 50 ගන්න 0.76යි अंश කිය. හරි. अंश 50 ගන්න 0.76යි अंश කිය. එතනින් එනවා अंश 52 දාන 0.76යි अंशක අපි කලා කරනවා. කලා කරන්නේ කොහොමද? 0.76යි अंशක වැඩි කරනවා 60. මෙතනින් එනවා अंश 52යි 0.76යි अंशක කීය දෙන්නේද?
දශම ස්ථාන එකක් මෙහෙට පයින්නවා 7.6 වැඩි කරන්න ඕනේ 6. 6 වරක් 6 36 6 දානවා 3ක් ඉතිරි 6 වරක් 42 ගන්න 45. 45.6යි කලා දශම ස්ථානයක් ආවා කැතයි. දශම ස්ථාන කියන්නේ අපි. ඒක දශම ස්ථානය අයින් කරමු. කොහොමද අයින් කරන්නේ? අංශක 52යි 45.6 කියන එක මට ලියන්න පුළුවන්. කලා 45 ධන කලා 6යි කියලා. කලා 6 වැඩි කරනවා පවුන් 60න් විකලා කරන්නේ. එහෙනම් මෙතන කියනවා. මෙතන කියනවා අංශක 52යි අංශක 52යි කලා 45යි විකලා කිය දෙන්නේ. දැන් ඉන්දර්ශනය වැඩි කරපුවම 6 වරක් 36. විකලා 36. අංශක 52යි කලා 45යි විකලා 36යි. එරනාද එකෙන් ගානක් හදමු නේද? පැටලෙනවනේ. රයිට්. එකෙන් උදාහරණ ගානක් හදමු. इस देखा है जैसे मैं पाई पाई आंसर आंसर इस देखा है जैसे पाई पाई परवान कला विकला आंसर का वाला परवान पढ़ेंगे ये होमवर्क में भी बैठ लिया है देखा हरवान में बहुत है हरवान पर उत्तर जान देखो होमवर्क में बैठ लिया है तो होमवर्क को लिया गया है फर्स्ट चैप्टर එතෙක් මෙතෙක් ඉතිහාසෙ තුල කවදාවත් මේ වගේ කරන්න අහන්නේ නැහැ. මේ වගේ දෙකයි පණයි ටූටි ගණන් අහන්නේ නැහැ ඒවල. හරි. හැබැයි අහන්නත් ඉඩදිය නෑ. කට්ටි බලාලා යන්නේ නැහැ නේද? ඒක අහන්න ඉඩ දෙනවා කොහේ හරි ටූටි කැලලකට ඉඳලා අහන්න පුළුවන්. ඒ නිසා ඔය බලාගන්න. එහෙනම් ඔය අනිවාර්යෙන් බලාගන්න. හරිද? अंश 32යි කලා 33යි කවිෂාන් හොඳයි ඈ හොඳයි කවිෂාන් ඉරුණි හොඳයි अंश 32යි කලා 33යි හොඳයි බලන්න උත්තරේ එනවාද කියලා अंश 32යි කලා 33යි කලා 33යි කියලා තමයි දෙන්නෙක් දැම්මේ උත්තර अंश 32යි කලා 33යි කියලා දෙන්නෙක් දැම්ම උත්තර බලන්න හරිද කියලා හරි එක්කෙනෙක් හරි කියලා කවුරුත් කරනවා උත්තර. උත්තරේ හරි. يعني උත්තරේ එවන්න මම හරි කියන්නේ. හරි. ඔය ආන්සර් එක. හරි. මේ ආන්සර් වලින් කොන මැනියු. ඊළඟ මිනුම් වර්ගය රේඩියන්. හරි. දැන් අපි කතා කරමු. රේඩියන් වලින් කොන මනින්නේ කොහොමද කියලා. දාගන්න මාතෘකාව. රේඩියන් මිනුම්
ගන්න මාතෘකාව රේඩියන් මිනු එහෙමද නිෂ්මි මම රෙකෝඩින් නම් දාලා තියෙන්නේ ඔයා පොඩ්ඩක් මේ බලලා ඉන්න අමාරු නම් යන්න කමක් නැහැ රෙකෝඩින් එක දාලා තියෙන්නේ අයියේ මේ මෙහෙට ගොරවනෝනේ. හරි ඒක තමයි මම රෙකෝඩින් එක දාලා තියෙන්නේ ඔයාලට එහෙම ඉන්න අමාරුයි නම් මේ අයින් වෙන්න මම රෙකෝඩින් එක අද රෑ දානවා නිෂ්මි කලණි එහෙමද ඔව් ඇහුණා. හරි. right radian minute මොකද්ද පුතේ මේ radian minute කියන්නේ radian minute කියන්නේ මේක ඔය කට්ටිය අහලා නැහැ අංශක අහලා තිබ්බට radian ගැන වැඩි අහලා නැහැ radian මිනුමක් කියලා කියන්නේ අපි ගත්තොත් අරය ආවරණ වෘත්තයක් අරය ආවරණ වෘත්තයක් අපි ගත්තොත් මෙන්න මේක අරය ආවරණ වෘත්තයක් මෙන්න මේ පරිධියේ R කොටසක් ආපාතනය කියන්නේ පරිධිය දිගත් R නම් මෙන්න මේ පරිධිය දිගත් R වෙලා අරයට සමාන කොටසක් කොහොමද කියනවා නම් මෙන්න මේ හැදෙන කෝණයකට අපි කියනවා රේඩියන් එකයි කියන්නේ. පරිධිය දිගත් R වෙලා ඒ කියන්නේ මේ දිගට සමාන නම් හැදෙන කෝණය රේඩියන් එකයි කියලා කියනවා. තේරුණාද? ඒ කියන්නේ අරය පහයි නම් මේ ඡාප දිග පහක් වෙන්න ඕනේ පුතේ. තේරුණාද? ඒකට මේ වගේ කෙනෙක් අපි කියනවා රේඩියන් එකයි මේක කෝණයකට අපි කියනවා රේඩියන් එකයි කියලා. තේරුණාද? පැහැදිලිද? right. ලියමු. ඕනෑම අරයක් සහිත වෘත්තයක ඕනෑම අරයක් සහිත වෘත්තයක අරයට සමාන ඡාප දිගක් මගින් කේන්ද්‍රයට ආපාදනය කරන කෝණය රේඩියන් එකක් ලෙස හඳුන්වනු ලැබේ. රේඩියන් එකක් ලෙස හඳුන්වනු ලැබේ. right එතගන්න වෘත්තය ඇඳලා ලකුණු කරගන්න. වෘත්තය ඇඳලා රේඩියන් එකයි කියලා ලකුණු කරලා ඔය පාද තුනම ඒ කියන්නේ කැලි තුනම සමානයි කියලා ලකුණු කරගන්න.
right? හරි. ඔය කට්ටියට බ්‍රහස්පතින්දා රෑ 9 11 ක්ලාස් එකක් තියෙනවා 9 11 ක්ලාස් එකක් තියෙනවා හරි රෑ 9 11 ක්ලාස් එකක් තියෙනවා හරිද දැන් ගෙවල් වලටලා ඉන්න ආතල් එකේ ඉන්නේ මොකද ඉස්කෝලුත් නැහැ මොකුත් නැහැ හරිද දැන් ඔය කට්ටිය මේක ඩිස් එක දැනගන්න මොකද වගේ නිකන් සමහරක් ක්ලාස් තියෙනවා දැනටත් ටියුෂන් ක්ලාස් තියෙනවා රෑ 9 රෑ 12 හරි ඔය කට්ටියටත් ඒ ෆීලිං එක දැනෙන්න දෙන්න එපා හරි ඒ නිසා මම ක්ලාස් එකක් දැම්මා 9 11 බ්‍රහස්පතින්දා හරි බ්‍රහස්පතින්දා 9 11 එතන එක්ස්ට්‍රා ක්ලාස් එකක් එක්ස්ට්‍රා ක්ලාස් එකක් රෑ 9 11 ආසතින් මේ කට්ටිය එන්න අනිවාර්යෙන් එන්න ඕනේ රෑ 9 11 හරිනේ මතක තියාගන්න එක බ්‍රහස්පතින්දා රෑ 9 11 ඒ ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දාන්න මම උත්තර දෙන්නයි රෝෂිනී අවුලක් නැහැ right ඊළඟට දාගන්න කෝණයක් රේඩියන් වලින් මැනීම ඊළඟට දාගන්න මාතෘකාව කෝණයක් රේඩියන් වලින් මැනීම කෝණයක් රේඩියන් වලින් මැනීම කෝණයක් රේඩියන් වලින් මැනීම right කෝණයක් කොහොමද රේඩියන් වලින් මනින්නේ ඔබ ගත්තොත් එහෙනම් මෙන්න මේවා කෝණයක් මම මේ කෝණය හිතන්නම් θ කියලා රේඩියන් θ කෝණය විශාලත්වය රේඩියන් θ කියලා ගන්න. හරි. මෙයාගේ අරය r මම මේවා ලකුණු කරනවා OAB කේන්ද්‍රික ඛණ්ඩය කියලා. මෙයාගේ මෙන්න මේ ඡාප දිග මම හිතනවා s කියලා. හරි. එහෙනම් මෙන්න මේ θ ගේ අගය එනවා රේඩියන් θ ගේ අගය එනවා රේඩියන් θ කියලා කියන්නේ මෙන්න මේ ඡාප දිගේ ඡාපයේ දිග වෙදීම අරය සිම්පල් r කියලා. එහෙනම් theta radius කියන්නේ ඡාප දිග සිම්පල් r රේ එහෙනම් right notes මොකුත් නැහැ හරි කෝණයක රේඩියන් වලින් මැනීම කියලා මේක ඇඳගත්තා ඉස්සරහින් රේඩියන් කෝණය අර්ථ දක්වලා ලියන්න ස්පෙති මාර්ගය ඔව්වයි ඔරුවට යා එහෙම ආසාවක් නෑ හරිද right දැන් ඊළඟ මාතෘකාව දාගමු දැන් මේ රේඩියන් කෝණ වර්ග දෙකක් නෙමෙයි අපි ඒ කියන්නේ රේඩියන් වලින් අංශක වලින් එකම කෝණය රේඩියන් වලින් අංශක වලින් මැන්නේ එහෙනම් මේ දෙන්න අතර මොකක් හරි සම්බන්ධයක් තියෙන්න ඕනේ නේද දරුවෝ මේ දෙන්න අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා රේඩියන් සහ අංශක අතර මොකක්ම හරි සම්බන්ධයක් තියෙනවා right දැන් බලමු මොකද්ද මේ තියෙන සම්බන්ධය
මොකක්ද මේ තියෙන සම්බන්ධය කියලා දැන් බලමු. පැහැදිලිද? right. දාන මාත්‍රාව අංශක සහ රේඩියන් අතර සම්බන්ධතාව अंशक सह रेडियन अतर संबंधताव अंशक रेडियन अतर संबंधताव अंशक रेडियन अतर संबंधताव right वो गणना गणना उठते मैं उठते वो अरे हितनवा सिंपल आर्ट मम्मी उठते कोणे गणना මෙතන ඉඳන් මෙහෙම විල මෙතෙන්ටම වයිද අංශක කීයද අංශක 360 අංශක 360 कोणे අංශක 360 තේරුණාද මට එහෙනම් දැන් මෙතන कोणे θමනේ මම මෙතන कोණයක් ගන්නවා θමයි එහෙනම් මෙතනින් ගන්න පුළුවන් මට θ සමානයි කියලා අංශක කීයද अंशक නම් 308යි කියලා ගන්න පුළුවන්. θ සමානයි अंशක නම් 308යි. රේඩියන් නම් θ සමානයි රේඩියන් නම් කොච්චරද? රේඩියන් නම් θ සමානයි රේඩියන් නම් පරිධිය සම්පූර්ණ දිග. මොකද මේ වෘත්තය මෙතන ඉඳන් මෙතෙන්ටම ගියා. පරිධිය සම්පූර්ණ දිග. කීයද පරිධිය සම්පූර්ණ දිග? අර R වල වෘත්තයක परिधीय दिग කොච්චරද 2 pi r 2 pi r 2 pi r හරි බෙදීම අරේ දිග අරේ කියන්නේ එහෙනම් මෙතන රේඩියන් වලින් වෙනවා ටාර්ක දික්කම රේඩියන් කොච්චරද θ සමානයි 2 pi රේඩියන් 2 pi radian එහෙනම් कोणे radian වලින් ගත්තාම එන්නේ මොනවද කියලාද 2 pi කියලා. ඔකට නිකන් හිතෙන්නේ නැද්ද මෙන්න මෙහෙම දෙයක්. මෙයාගේ θ ට උත්තරයක් මෙයාගේ θ ට උත්තරයක්. නිකන් සමාන කරනවා වගේ අදහසක් පහළ වෙන්නේ නැද්ද? පරණ පහළ වෙනවා. සමාන කළ බලමු. අංශක 360 සමානයි 2 pi radian. මෙයාගේ t කට උත්තරයක් මෙයාගේ t කට උත්තරයක් වම් පැත්ත සමානයි දකුණු පැත්ත සමාන කරා. හරි. එහෙනම් මෙතනින් එනවා දෙකන දෙකේම 1යි 360ට 180යි. 180යි. මම මේක 180 බෙදාන යනවා. එහෙනම් මෙතන එනවා අංශක එකක් සමානයි pi බෙදීම අංශක 180යි රේඩියන් කියලා. අන්න වැදගත් උත්තරයක්. එහෙනම් අංශක එකක් කියන්නේ දරුවනේ රේඩියන් නම් කොච්චරද phi යට 180යි phi යට 180යි දෙවනාද පැහැදිලිද right හරි ඔගොල්ලෝ ආගත්තේ අනිත් පැත්තට ගන්න පුළුවන් රේඩියන් එකක් කියන්නේ එතනින් ආව අපිට සම්බන්ධයේ 180යි අංශක සමානයි phi රේඩියන් කියලා right එතනින් මට රේඩියන් එක උත්තර කරගන්න පුළුවන් 5 වලින් බෙදලා රේඩියන් එකක් සමානයි අංශක 180යට 5 කියලා ගන්න තේරුණාද පැහැදිලි නේද right ඔන්න දෙනවා අංශක සහ රේඩියන් අතර තියෙන සම්බන්ධතාවය අංශක සහ රේඩියන් අතර තියෙන සම්බන්ධතාවය පැහැදිලිද right හදාගන්න ගන්න අර බ්‍රාස්පින්ද රෑ දින ක්ලාස් එකට කැමතිද අකමැතිද කියලා දාන්නකො මම මැසේජ් එකක් කැමතිද අකමැතිද
මම 17ක් කියලා දැන් උන්ට අර දෙන්නත් ඉඳලා ගියානේ 14ක් ඉන්නේ කැමතිනේ අවුලක් නැහැ හරි පිරුණි කියනවා කැමතිනේ ක්ලාස් එකක් තියෙනවා 6 කවද්ද කවිද බ්‍රහස්පතින්ද අපි මේ දුකයි මොකද කවිද බ්‍රහස්පතින්ද රෑ ඕ වීඩියෝ එකක් දාන්නේ ඕ වීඩියෝ එක වීඩියෝ ඊ වෙනකම් බලන්න right මම මෙතනම මේක තව පාරක් කියන්න හරි එතකොට අපේ මාතෘකාව උනේ කෝණයක් රේඩියන වලින් මැනිය යුතු අවස්ථා කෝණයක් රේඩියන වලින් මැනිය යුතු අවස්ථා පළවෙනි අවස්ථාව චාපතික සෙවීම හරි චාපතික හොයද්දී අනිවාර්යෙන් චාපතික සෙවීම සූත්‍රය තමයි S = RT කියන්නේ අනිවාර්යෙන් චාපතික හොයනකොට අපිට සිද්ධ වෙනවා θව රේඩියන වලින් මනින්න එතකොට දෙවෙනි අවස්ථාව කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය සෙවීම මේ අවස්ථාවේදී කෝණය θ හරි r නම් කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය a සමානයි භාගයේ වතාවක් r වර්ගයේ වතාවක් θ කියන සූත්‍රයෙන් එනවා මෙතනදී θ මැනලා තියෙන්නේ අනිවාර්යයෙන්ම රේඩියන් වලින් එනවා අනිවාර්යයෙන් මේ දෙකේම කෝණය වයින් ඕන රේඩියන් වලින් එනවානේ එහෙනම් දැම්ම මාත්‍රාව කෝණයක් රේඩියන වලින් මැනිය යුතු අවස්ථා කියලා එක කියලා දැම්මා මේක අඳගත්තා දෙක කියලා දැම්මා දියාගත්තා අඳගත්තා පටන් ගන්න හරි සික මේ පාඩම හොඳට අහගන්න හරිද මේ පාඩම එහෙම මිස් කරගන්න නැහැ හොඳට අහගෙන වැඩ ටික කරන්න දැන් කලින් පාඩම් ටික මිස් වෙලා තියෙන මම ඒ ටික අර වැඩි හිතන්න නැතුව ඉන්නේ පරණ ළමයින්ට කරලා ඉසිකට ආපහු පාරක් එන්න පුළුවන් නේද කමිෂන්ටත් එහෙමයි හරි දෙන්නට ආපහු වෙන්න පුළුවන් හරි මේ පාඩම මිස් කරගන්න නැහැ මේ පාඩම ආයෙ කෙරෙන්නේ ලබන අවුරුද්දේ ඒ 2024 ළමයින්ට තමයි ආයෙ මේ පාඩම කෙරෙන්නේ ඒ නිසා මේ පාඩම මිස් කරගන්න එපා හැම පාඩම හැමදාම එන්න පන්තියට දෙන්න දෙසික කමිෂන් එහෙම මිස් වුණොත් වීඩියෝ එක බලලා නෝට් එක කම්ප්ලීට් කරලා ප්‍රශ්න තියෙනවා නම් මට කෝල් එකක් දීලා අහන්න හරි ඕන ළමයින්ට මට කතා කරන්න අයිති තියෙනවා මම කිසි ප්‍රශ්නයක් නැහැ හරි කතා කරලා අහන්න රයිට් හරි රෝෂිනී රවිදු උත්පාදකයේ right එහෙනම් දැන් මාතෘකාව දාගමු දැන් තමයි රත්තරන් මාතෘකාවට යන්නේ හරි මෙතනින් ඉස්සරහට තියෙන හැම දෙයක්ම පට්ට වැදගත් හරි මෙතනින් පිළිපසක් දීපියවත් වැදගත් මෙතනින් ඉස්සරහට තියෙනවා ඊට වඩා වැදගත් හරි දාගන්න මාතෘකාව ත්‍රිකෝණමිතික අනුපාත ආර්ථ දැක්වීම ත්‍රිකෝණමිතික अनुपात अर्थ දැක්වීම කෝණමිතික අනුපාත අර්ථ දැක්වීම
right හරි අපේ ත්‍රිකෝණමිතික අනුපාත අර්ථ දක්වන්න පුළුවන් සුළු කෝණයක් ඇසුරින් හරි සුළු කෝණයක් ඇසුරින් අපිට අර්ථ දක්වන්න පුළුවන් සුළු කෝණයක් සඳහා අපි අඳිනවා සුළු කෝණයක් සඳහා අපි අඳිනවා ත්‍රිකෝණමිතික අනුපාත සුළු කෝණයක් සඳහා තමයි අර්ථ දක්වන්නේ මේකට අපි පාවිච්චි කරනවා ඍජුකෝණී ත්‍රිකෝණයක් ඒකයි පාවිච්චි කරනවා ඍජුකෝණී ත්‍රිකෝණයක් මම ත්‍රිකෝණය A B C කියලා දියන්න මෙයා θ කියලා කෝණය මාක් කරගන්න ඔතන මෙතන ඍජුකෝණී ත්‍රිකෝණයක් අංශක 90යි පුතේ හරි right මෙන්න මේ θ කියන කෝණයට තමයි අපි ත්‍රිකෝණමිතික අනුපාත ලියන්නේ ත්‍රිකෝණමිතික අනුපාත ලියන්නේ θ කියන කෝණයට හරි එහෙනම් මෙන්න මේ θ කියන කෝණයට සාපේක්ෂව AB කියන්නේ කවුද BC කියන්නේ කවුද AC කියන්නේ කවුද කියලා දැනන් ඉන්න ඕනේ හරි එහෙනම් අපි බලමු කවුද BC කියන්නේ කියලා θට ඉස්සරහින් ඉන්නේ මේ θට ඉස්සරහින් කියන එක සමාන පදයක් සම්මුඛයි එහෙනම් අපි මේකට කියනවා θට සාපේක්ෂව සම්මුඛ පාදය සම්මුඛ පාදය ඊට සාපේක්ෂව සම්මුඛ පාදය AC sorry AB මොකද වෙන්නේ θට ඇලවිලා ඉන්නේ θට ඇලවිලා ඉන්නේ මේ AB කියන පාදේ θට ඇලවිලා ඉන්නේ θට බද්ධ වෙලා මේකට අපි කියනවා θට සාපේක්ෂව බද්ධ පාදය කියලා ඊට සාපේක්ෂව බද්ධ පාදය කියලා කියනවා AC කියන්නේ කෙලින්ම කර්මය AC කියන්නේ කර්මය පැහැදිලිද AC කියන්නේ කර්මය එතනනේ right දාන මාතෘකාව එනම් ත්‍රිකෝණමිතික අනුපාත අර්ථ දැක්වීම ත්‍රිකෝණමිතික අනුපාත අර්ථ දැක්වීම ත්‍රිකෝණමිතික අනුපාත අර්ථ දැක්වීම right ලියන්නේ යටතේ සුළු කෝණයක් සඳහා ත්‍රිකෝණමිතික අනුපාත ඍජුකෝණී ත්‍රිකෝණයක් ඇසුරින් අර්ථ දැක්වීම 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 right ත්‍රිකෝණමිතික අනුපාත අර්ථ දක්වන්න කලින් අපි දැනන් ඉන්න ඕනේ BC කියන්නේ කවුද AC AD කියන්නේ කවුද AC කියන්නේ කවුද කියලා මෙන්න මේ තුන් දෙනා දැනගත්තා අපි හරි එහෙනම් දැන් අපි බලමු එක පළවෙනි ත්‍රිකෝණමිතික අනුපාතය ඔන්න අපි ඉගෙන ගන්නවා sin theta අයියෝ ඌව මොකක්ද ඌ අපි ඉගෙන ගන්න ඕනවද ඈ මේ ඌව මේ ගේමක් නේ ඕලෙවල් වල තිබ්බේ පුතේ මෙන්න මෙච්චරක් වගේ ත්‍රිකෝණමිතිය කියලා උගන්වනවා උගේ ඕලෙවල් වලට මෙන්න මෙච්චරක් වගේ ඒ ලෙවල් වල ත්‍රිකෝණමිතිය කියලා උගන්වනවා මෙන්න මේ බෝඩ් එක වගේ මේ තියෙන්නේ ඕලෙවල් වලට උගන්වපු චිත්ත ඒ ලෙවල් වලට මෙන්න මේ බෝඩ් එක වගේ ප්‍රදේශයක් උගන්වනවා හරි ඒ කියන්නේ ත්‍රිකෝණමිතිය කියන්නේ වයිට් බෝඩ් එකක් කියලා නෙවෙයි කිව්වේ හරි සමහරක් නම් ඉන්නවනේ ඔබ තේරුම් ගන්න ත්‍රිකෝණමිතිය කියන්නේ වයිට් බෝඩ් එකක් එහෙම නෙවෙයි කිව්වේ මෙච්චර චූටි O level වලට ඉගෙන ගත්ත ප්‍රමාණය A level වලට ඒ වගේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් තියෙනවා තේරුණාද right
sin theta O level කාලේ sin theta අමතක කරන්න. A level කාලේ sin cos theta අයින් කරන්න. sorry O level කාලේ cos sin tan අයින් කළා දාන්න. අමතක කළා දාන්න. අද ඉඳන් අර්ථයෙන් ඉගෙන ගන්න. හරි. එව්ව බලන්න යන්න ඕනේ නැහැ. right sin theta කිව්වේ sin theta කියන්නේ මෙන්න මේ theta කියන කෝණයට සාපේක්ෂව සම්මුඛ පාදයේ විදීම කර්ණ පාදය එනවා. එහෙනම් theta කියන කෝණයට සාපේක්ෂව thetaට සාපේක්ෂව සම්මුඛ පාදය විදීම කර්මය සම්මුඛ පාදයේ විදීම කර්මය එනවා. නම් මෙතනින් එනවා පුතේ sin theta සමානයි BC යට sin theta සම්මුඛ පාදය කියන්නේ කවුද? BC පාදය තමයි සම්මුඛ පාදය. කර්ණ පාදය කියන්නේ පුතේ AC පාදය. sin theta සමානයි BC යට AC කියලා එනවා. හරි BC යට AC කියලා එනවා. තේරුණාද? පැහැදිලිද? right මෙන්න මේ sin thetaව එක යට දැම්මොත් එහෙම නැත්නම් මට මෙතනින් මෙහෙම එකක් අර්ථ දක්ව ගන්න. sin theta කියේ මොකද්ද? BC යට AC. මෙයාගේ අනිත් පැත්ත AC යට BC. AC යට BC. එයාගේ අනිත් පැත්ත. AC යට BC අපි අර්ථ දක්වනවා cosec theta කියලා. cosec theta කියලා කියනවා. හරි. ඔන්න අලුත් වචනයක්. හරි. එහෙනම් cosec theta කියන්නේ sin ගේ අනිත් පැත්ත sin ගේ පරස්පරය. right. මේ දෙන්න පාවිච්චි කළා මට සූත්‍රයක් ගන්න පුළුවන්. මේ දෙන්න පාවිච්චි කරලා මට සූත්‍රයක් ගන්න පුළුවන්. මම මේ දෙන්න ගුණ කරනවා. sin theta වතාවක් cosec theta සමානයි BC යට AC වතාවක් AC යට BC. මම දෙන්න ගුණ කරා. මොකද වෙන්නේ? BC ට BC AC ට AC කැපිලා ඉඳලා මෙතනින් එනවා sin theta cosec theta සමානයි 1යි කියලා. sin theta cosec theta සමානයි 1යි කියලා එනවා. එතනද මෙන්න ඔය කට්ටියගේ සූත්‍රයක්. sin theta කියන්නේ theta සාපේක්ෂ සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදය. cosec theta කියන්නේ sin ගේ අනිත් පැත්ත. ඒ කියන්නේ කර්ණයේ බෙදීම සම්මුඛ පාදය. මේ දෙක ගුණ කරපුවාම එනවා sin theta වතාවක් cosec theta සමානයි 1යි කියලා. එනවාද? දැන් මම මෙතනින් ඕනනම් පුළුවන් sin theta cosec theta මෙතනින් පල්ලෙහාට යවලා තව ව්‍යුත්පන්න ආකාරයක් ගන්න පුළුවන්. sin theta සමානයි 1ට cosec theta කියලා ගන්න පුළුවන්. හරි. තවත් පුළුවන් ඕනනම් cosec theta සමානයි 1ට sin theta පල්ලෙහාට යවලා 1ට sin theta කියලා ගන්න. තේරුණානේ? පැහැදිලිද? right. එහෙනම් අපි 1 කියලා දාලා sin theta සමානයි සූත්‍රය දාගත් theta සාපේක්ෂ සම්මුඛ පාදයේ විදිහට කර්ණය කියලා දාගන්න ඕනේ. හරි. අර වාක්‍ය විතරයි නේද ලියුවේ? right. එහෙනම් ත්‍රිකෝණයන්දා මේ තුන් දෙනා ලියාගත්තා. 1 කියලා දැම්මා sin theta ලියාගත්තා. sin theta කියන්නේ BC යට AC කියලා ලිව්වා. cosec theta කියන්නේ එහෙනම් AC යට BC කියලා ලිව්වා. ඊට පස්සේ මේ දෙන්න ගුණ කරනවා sin theta වතා cosec theta සමානයි. උත්තරේ එනවා sin theta වතා cosec theta සමානයි 1යි කියලා කොටු කරගත්තා. එතනින් අපිට ව්‍යුත්පන්න කරගන්න පුළුවන්. sin theta කියන්නේ 1ට cosec theta කියන්නේ 1ට sin theta කියලා. පැහැදිලිද? ප්‍රශ්න තියෙනවද මොකුත්? මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද මේ ගැන? right. ලියන්න පටන් ගන්න. ඔක්කොම ටික ලියා ගන්න.
ඉවරනම් මෙසේජ් එකක් දාන්න Zoom එකේ. right මෙවැනි අනුපාතයක් දක්වමු cos theta sin theta හරි
ඊළඟට නම් cos θ අර්ධක් කරමු. දෙක cos θ. cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්මය. හරි. θට සාපේක්ෂව බද්ධ පාදය බෙදීම. හරි. එහෙනම් මට මෙතනින් ගන්න පුළුවන් cos θ සමානයි බද්ධ පාදය A T බෙදීම A C කිය. හරිද පුතේ? හරි. මෙයාගේ පරස්පරය cos θ ගේ පරස්පරය අපි කියනවා sec θ කියලා. sec θ කියන්නේ නම් මෙයා උඩට මාරු වෙන්න ඕනේ. AC යට AB. හරි. right. මේ දෙන්න ගුණ කරනවා. cos θ වතාවක් sec θ සමානයි AB යට AC ගුණ කිරීම AC යට AB AB ද AB AC ද AC කරනවා 1යි cos θ sec θ සමානයි 1යි කියලා. cos θ sec θ සමානයි 1යි කියලා. මෙතනින් අපිට අනිත් වගේම සූත්‍රයක් ගන්න පුළුවන්. sec θ කියන්නේ නම් cos θ පල්ලයට යවන්න. එයාට cos θ කියන එක. cos θ කියන්නේ නම් එයාට sec θ කියන එක. ඔන්න ඉන්නනේ නම් දෙක කියලා දාලා ආයෙ ලියා ගන්න. හරි. ඔන්න කියන්නේ ඒකට මම ඉවර කරන්නත් ඕනේ. ඔන්න කියන්නේ හරි. ඉවරයි නේද? ඔකනවා මම. ඉවර නැත්තම් කවුරු හරි ඉන්නවනේ මයික් ෆෝන් කරලා කියන්නේ ඉවරද? නැද්ද? ඔයා. ඉවරයි නේද? හරි. ඊළඟ එක. තුන්වෙනි ත්‍රිකෝණමිතික අනුපාතය tan theta සමානයි සම්මුඛ පාදයේ theta සාපේක්ෂව සම්මුඛ පාදය බෙදීම
ඊටට සාපේක්ෂව බද්ධ පාදය tan θ සමානයි ඊට සාපේක්ෂව සම්මුඛ පාදය CB දෙදීම බද්ධ පාදය A මෙයාගේ පරස්පරය අපි කියනවා cot θ කියලා cot cot θ කියලා කියනවා පරස්පරය කියන්නේ A B යට C right එහෙනම් මේ දෙනා ගුණිතය tan θ වතාවක් cot θ සමානයි CB යට AB වතාවක් AB යට CB ට CB AB කරනවා එතන තියෙනවා tan θ වතාවක් cot θ සමානයි එකයි කියලා tan θ වතාවක් cot θ සමානයි එකයි කියලා එහෙනම් මෙයාගේ තේරුම cot θ කියලා කියන්නේ එකයට tan θ ඒ වගේමයි tan θ කියලා කියන්නේ එකයට cot θ කියලා පාවිච්චි කරන්න පුළුවන්. අදාළ හරිද ඊළඟට දාගන්න මාතෘකාව ඕනෑම විශාලත්වයකින් යුත් කෝණයක ත්‍රිකෝණමිතික අනුපාත ඊළඟට මාතෘකාව ඕනෑම විශාලත්වයකින් යුත් ඕනෑම විශාලත්වයකින් යුත් කෝණයක ත්‍රිකෝණමිතික අනුපාත හරිද right මේ ගැන මම ලබන සතියේ කතා කරන්න හරි මේ ගැන මම ලබන සතියේ කතා කරන්න
මම එදා ක්ලාස් එක සිකුරාදා නේද කරේ? සිකුරාදා ගොඩක් අයට ක්ලාස් තියෙන කතාවක් කිව්වා. හරි. මම එහෙම දිනේ රාත්‍රී මේ ක්ලාස් තියෙනවා නම් මට කියන්න ඒක. හරි. අරබාගෙන ඉන්න එපා. මට මෙහෙම එදාට ක්ලාස් තියෙනවා කියලා කියන්නේ එදාට කියන්න බෑ. තේරුණාද? රයිට්. එහෙම වුණොත් ලබන සතියේ අඟහරුවාදාම තමයි. අඟහරුවාදාම තමයි. අඟහරුවාදා දැන් බින්න භාග ගණන් සෝරි ශේෂ ප්‍රමේය ගණන් ඉවරයි. දැන් ටියුට් එක කරන්න පුළුවන් සම්පූර්ණයෙන්ම. ටියුට් එක උත්සාහ කරන්න ගණන් හදන්න. හරිද? තව ගණන් හදමු අපි. හරි. තව ගණන් හදනවා. ඒ හදන ගමන් ওই කට්ටිය දැන් ටියුට් එක කරන්න පටන් ගන්න. ඊළඟ ටියුට් එක දෙන්න කලින් ඔය ටියුට් එක කරලා ඉවරයක් කළා දාන්න. තේරුණාද? ඊළඟ ටියුට් එක ලබන සතියේ දිහාට හම්බෙයි. ත්‍රිකෝණමිතිය ටියුට් එක. ඊට කලින් ඕක ඉවරයක් කළා දාන්නේ මේ ශේෂ ප්‍රමේය නම් මනක් තියෙන්නේ. තේරුණාද? එතකොට බින්න භාග නම් ඉවරයි ටියුට් එක. ශේෂ ප්‍රමේයම තියෙනවා ඉවරයක් කළා දාන්න. ඊට පස්සේ ත්‍රිකෝණමිති ටියුට් එකක් ගහලා තියෙන එක දෙන්නම් මම. ත්‍රිකෝණමිති ටියුට් එකක් ගහලා තියෙන එක දෙන්නම් මම. රයිට් ඔය ටික තමයි කියන්නේ. එතකොට හරි ආයෙ මොකුත් කියන්න නැහැ. ඔය කට්ටිය දැන් ෆිසික්ස් ක්ලාස් එකක් තියෙනවා කිව්වා ඒකට යන්න.